ගතේ ඊටාම අසීරුම අවස්ථාවකට තමයි අපේ ජාතියක් හැටියට මුහුණ දෙමින් සිටින්නේ. ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ අපේ රටේ සියලු දෙනාම තමන්ගේ ජාතිය ආගම හෝ වෙනත් කිසිදු කාරණයක් සලකන්නේ නැතුව රජයට මේ වසංගතය මර්ධනය කිරීම පිණිස සහාය වෙන්න කියන බොහොම ගෞරවනීය ඉල්ලීම අප සිදු කරනවා. විශේෂයෙන්ම මේ සතිය අප නම් කරනවා වැඩිහිටියන් එන්නත් කරණය කරලා හමාර කිරීමේ ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් නම් කරනවා. ඊයේ අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි 27,50,000ක් වෙන මේ රටේ ජනගහණයෙන් තවමත් සිටිනවා සැලකිය යුතු පිරිසක් එන්නත මාත්‍රා දෙක තබා එකක්වත් ලබා ගත්තේ නැති අය. සමහර විට ඔබගේ යම්කිසි ආගමික විශ්වාසයක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් පෞද්ගලික හේතු කාරණයක් නිසා වෙන්න පුළුවන්. නමුත් එන්නත ලබා ගත්තේ නැත්නම් ඔබ ඔබටම හානියක් කරගන්නවා වගේම තමයි මේ රටට සමාජයටත් හානියක් කරනවා. ඒක නිසා විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි අපේ රටේ වැඩිහිටි ජනගහණයෙන් වගේම උන් රැකබලා ගන්න අයටත් අසල්වැසියන්ට සියලු දෙනාටම ඉල්ලීමක් කරනවා මේ සතිය ඇතුළතදී එන්නත ලබාගෙන නැති අවුරුදු 60ට වැඩි සියලු දෙනාටම එන්නත ලබා දීම පිණිස මේ රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න කියලා. විශේෂයෙන්ම ඔබගේ නිවසේ සිටිනවා නම් එහෙම නැත්නම් අසල්වැසි නිවසක සිටිනවා නම් කරුණා කරලා ඔවුන්ට එන්නත ලැබෙනවද කියන එක හොයලා බලලා ඒ වෙනුවෙන් මැදිහත් වීමක් කරලා කටයුතු කරන්න කියන ඉල්ලීම අප සිදු කරනවා. එතකොට මේ වෙනකොට ඊයේ ජාති අම්බුන ජනාධිපතිතුමා කිව්වා 60න් ඉහළ කට්ටියට සතියකට දෙවරක් සතියේ වරක්වත් ඇන්ටිජන් පරීක්ෂා කරන්න කියලා. ඒක කවදින්ද පටන් ගන්නෙ? ඇත්තටම අපට පේනෙනවා මිය යන අයගෙන් සාතිශය බෞද්ධරයක් අවුරුදු 60ට වැඩි උදවිය. එතකොට මේ වෙලාවේ PCR සහ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සිදු කිරීමේ ප්‍රධාන අරමුණක් හැටියට අපි මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට එම පරීක්ෂණ යොමු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි අප ජනාධිපති කාර්යසාධන බලකායේදී තීරණය කරේ අවුරුදු 60ට වැඩි අපේ වැඩිහිටි ජනගහණය නිරන්තරයෙන් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කරන්න ඕනයි කියලා ඔවුන් රෝගී වෙනවද කියන කාරණය බලා ගන්න. මොකද අපි දන්නවා ඔවුන් රෝගී වුණාට පස්සේ ඔවුන් අසාධ්‍ය වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒක නිසා එය කලින් හඳුනා ගැනීම පිණිස තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ. එය මේ වෙනකොටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඒ උපදෙස් ලබා දීලා තියෙනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව වැඩිහිටියන් ඉලක්ක කරගෙන විශේෂ වශයෙන් රට පුරා කරන්න කියලා අපි හිතනවා ලබන සඳුදා අඟහරුවාද වෙනකොට ඒක දීප්ත ව්‍යාප්ත වශයෙන් මුළු රට පුරාම කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඖෂධවල මිල ඉහළ යාම වාර්තා වෙන ඒක සත්‍යභාවයක් තියෙනවද කොහොමද වෙන්නේ? ඇත්තටම ඩොලරේ මිල ඉහළ යාමත් සමග මිල පාලනය කරන ලද ඖෂධ 60ක පමණ සංඛ්‍යාවක් තියෙනවා. එම සමාගම් දිගින් දිගටම පෙන්වලා දීපු කරුණක් තමයි ඒ කලින් ගෙනාපු මුදලට ඖෂධ ලබා දීමේ හැකියාවක් නැහැ කියලා. ඒක නිසා ඖෂධවල හිඟයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියන අනතුරු හැඟවීම අපිට විවිධ පාර්ශ්ව වලින් ඉදිරිපත් කරා. ඒ අනුව අප ඩොලරේ වැඩිවීම සලකලා බැලුවා නම් 20%ක පමණ මිල ඉහළ යාමක් මේ මිල පාලිත ඖෂධවල සිදු කරන්න නියමිතව තිබුණා. නමුත් අප ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා ඒ විද්වත් කමිටුවේ නිර්දේශය වුණේ 9%ක මිල ඉහළ යාමක් පාලිත ඖෂධ සඳහා මිල පාලනය කරපු ඖෂධ සඳහා නියම කරන්න කියලා. ඒ අනුව තමයි මේ ගැසට් පත්‍රයේ ඊයේ දිනේදී නිකුත් වුණේ. එතකොට මේ වෙනකොට දැන් දවස් කීයකද දවස් 10 මුලින් මෙරි ඒක දිගින් දිගටම මේ යනවද නැත්නම් ඒ දවස් 10 වෙලා අපරට යත තත්ත්වයේ වගේ වැඩ කරන තත්ත්වයක් තියෙනවද? ඒක තීරණය වෙන්නේ අපේ රටේ ජනතාව සීල දිනාම කටයුතු කරන ආකාරය අනුව වගකීමකින් යුතුව මේ නිරෝධායන ඇඳිරි නීතියට එකඟව එහි අපේක්ෂිත පරමාර්ථ ඉෂ්ට සිද්ධ වෙන ආකාරයට කටයුතු කරොත් එහෙම මම හිතනවා අපිට මේක ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙයි. තව දින 10කින් සාමාන්‍ය පරිදි අපිට වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. හැබැයි අපිට ඒ අපේක්ෂිත සහයෝගය ලැබෙන්නේ නැත්නම් අපි දැක්කා ඊයේ සවස ඇඳිරි නීතිය පනවන්න ඉස්සෙල්ලා මත්පැන් අලෙවිසල් ඉදිරියේ ඊටාම දිගු පෝලිම් දක්නට ලැබෙනවා. පොර කකා මත්ද්‍රව්‍ය මත්පැන් මිලදී ගන්න උත්සාහ දරන ස්වභාවය. ඒ වගේම තමයි මේ ඇඳිරි නීතිය කියන්නේ ඇඳිරි නීතිය පැනවීම සමහර වෙලාවට නිවාඩුවක් ලැබීමක් විදිහට සලකලා ඇතැම් පිරිස්
විනෝද ගමන් යන්න ඊයේ හවසම පටන් ගත්ත ආරංචි සෑහෙන ගණනාවක් අපිට ලැබිලා තිනවා. ඉතින් ඇත්තටම මේ රටේ තියෙන තත්ත්වය ගැන සලකලා අපි හැමෝම වගකීමෙන් කටයුතු කරොත් විතරයි අපිට දින 10කින් නැවත සාමාන්‍ය තත්ත්වයකටපත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ තත්ත්වය උග්‍ර වෙන්න අසනීපේ තත්ත්වය පැතිරෙන විදිහට අපි වැඩ කරොත් අපි හැමෝම තේරුම් ගන්න ඕන මේ කාල සීමාව තව දික් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිතුමා කිව්වා වගේ අපට කැපකිරීම කරන්න සියලු දෙනාටම මීට වඩා කැපකිරීමක් කරන්න සිද්ධ වෙයි ඉදිරියේදී. මොකද මේ අපි හැමෝගෙම රට හැමෝම එකතු වෙලා මේකට මුහුණ දෙන්නොත් විතරයි අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බටහිර වෛද්‍ය විද්‍යානුකූලව මේ මොහොතේ දෙන්න පුළුවන් උපරිම දේ තමයි එන්නත් කරන්නේ. එතකොට එන්නත් කරන්නේ අපිට අපේ වගේ රටකට කරන්න පුළුවන් උපරිම මට්ටමේ මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි රට පුරා දියත් කරගෙන යනවා. ඒ වගේම තමයි දේශීය වෛද්‍ය ක්‍රමෙන් අපිට ලබා ගන්න පුළුවන් යමක් තියෙනවා නම් ඒ සියල්ලම මේ වසංගතය පාලනය කිරීම සඳහා යොදන්නත් අතිගරු ජනාධිපතිතුමා ඊයේ දිනේදී ජනාධිපති කාර්යසාධන බලකායේදී උපදෙස් දෙනු ලැබුවා. ඒ වගේම තමයි අපි රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලනවා මේ වෙලාවේ මේ වසංගතයෙන් මිදෙන්න මේ අවදානමින් මිදෙන්න ඔබ සියලු දෙනාගේම ආධ්‍යාත්මික ශක්තිය අවශ්‍යයි. සියලු දෙනාම ඒ වෙනුවෙන් තම තමන්ගේ ආගම්වල හැටියට කටයුතු කරන්න ආධ්‍යාත්මික ශක්තිය එකතු කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගෙන් තමන් නිවෙස්වල ඉන්න මේ සතියේ රතන සූත්‍රය සජ්ජායනය කරලා මේ වසංගතයෙන් මිදෙන්න ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය මේ වාතලයට මුසු කරන්න කියන බොහොම ගෞරවනීය ඉල්ලීමත් අප සිදු කරනවා. එතකොට මේ වෙනකොට කොරෝනා මරණ එන්නෙන්ම වැඩි වෙනවා. රෝහල් වල මෘතු සාධාගාර වල සීතකරණත් සමර්ථන අඩපණ වෙලා. මේ තත්ත්වය ඔබතුමා හොයලා බලුවේ නැද්ද මේ වෙනකොට අර ජීඑම් එකේම එළිය තමයි සීතකරන්නේ. ඒ සේවකයෝම දැඩි ජීවිත අනතුරපත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඇත්තටම අප දන්නවා රෝහල් වල මිය යන රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ COVID-19 වසංගතය නිසා. ඒක අපි හැමෝම දන්න දෙයක්. එතකොට අනපේක්ෂිත විදිහට රෝහල් වල මෘත ශරීරාගාර වල තියෙන පහසුකම් ඉක්මවා යන තත්ත්වයක් ඇති වුණා. එතකොට මේ වෙනකොට මේ රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධානම රෝහල් කිහිපයක් අපේ තියෙනවා. කොළඹ ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ඒ වගේම IDH රෝහල, ඒත් එක්කම දිස්ත්‍රික්කවල තියෙන ප්‍රධාන රෝහල්. මේ ස්ථානවල තමයි ගොඩක් වෙලාවට මේ රෝගීන් අසාධ්‍ය වුණ අය මිය යන්නේ. එතකොට එම ස්ථානවල තියෙන මෘත ශරීරාගාරවල තියෙන තදබදය අපිට මේ වෙනකොට වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න විශේෂයෙන්ම එම පළාත්වල තියෙන ප්‍රාදේශීය සභා සහ නගර සභාත් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. මේ වෙනකොට අපිට කියන්න පුළුවන් දේ තමයි අප උපරිම ධාර්තාවකින් විශේෂයෙන්ම ආදාහනාගාරවල උපරිම ධාර්තාවකින් යුතුව කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රාදේශ සභා සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් අපිට ලොකු සහායක් දෙනවා මේ තත්ත්වය කළමනාකරණය කරගන්න. අඩපණ වෙලා තියෙන මේ ශීතගාර වලට මොකද කරන්නද? ජීඑම් එකේම දැන් මාසෙට වැඩි කාලයක් ශීතගාර අක්‍රිය වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව ඔබතුමා සොයා බැලීමක් කරනවද මොකද වෙන්නේ? ඔව් ඇත්තටම අක්‍රිය වෙලා තියෙන අලුත් වැඩියාවන් අවශ්‍ය ශීතාගාර අලුත් වැඩියා කරන්න කටයුතු දාගෙන යනවා. ඒත් එක්කම අලුතෙන් ශීතාගාර ලබා ගැනීම සඳහා මේ වෙනකොට කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම අපිට පරිත්‍යාගශීලීන් කීප දෙනෙක් ඉදිරිපත් වෙලා මේ වෙනකොටත් ශීතාගාර කිහිපයක් එම රෝහල් වලට පරිත්‍යාග කරලා තියෙනවා. පෞද්ගලික ගානේ දේශීය වෛද්‍යවරුන් පැවසුවා ඒගොල්ලන් ගාව ඉන්න ලෙඩ්ඩු කොරෝනා ලෙඩ්ඩු දිවසක්සෙට ලක් වෙලා නැහැ මේ ඉන්ජෙක්ෂන් ගහපු කට්ටිය මැරෙනවා කියලා. ඒතර මේ දේශීය අවුරුද්දකට මුල්තන දුන්නොත් හොඳද? ඇත්තටම දේශීය වෛද්‍යවරුන් මේ කොරෝනා වසංගතයේදී ඔවුන්ගේ කාර්යභාරය අපි විශේෂ වශයෙන් ඇගීමකට ලක් කරනවා. ඔවුන්ගේ සහයෝගයත් අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම සිසු ජයකොඩි ගරු ඇමතිතුමා මේ සම්බන්ධයෙන් ඉතාම කැපවීමෙන් යුතුව කටයුතු කරනවා. ඉදිරි කාලයේදීත් දේශීය වෙදකම තුලින් මේ වසංගතය මර්ධනයට ගන්න පුළුවන් දායකත්වය උපරිම වශයෙන් ගන්න අපි රජයක් හැටියට බලාපොරොත්තු වෙනවා. ඩෙල්ටා ගැන කතා කරා. දැන් ඊයේ වාර්තා වුණා ඩෙල්ටා නව ප්‍රභේදයක් ලංකාවට විතරක් ආවෙන එක. මේකේ ව්‍යාප්තිය අඩු කරගන්න ඔබතුමාලා මොකද්ද මොන වගේ ක්‍රියාමාර්ග ගන්නේ? ඇත්තටම ඩෙල්ටා ප්‍රභේදයේ COVID-19 රෝගය ඇති කරන ඩෙල්ටා ප්‍රභේදය මත ඇති වුණු විකෘතතා තුනක් ශ්‍රී ලංකාව තුල පැතිර යන මේ වෛරසය තියෙනවා කියලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් අනාවරණය කරගෙන තියෙනවා. එතකොට එක විකෘතතාවක් ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන එකක් කියලායි අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. ඉතින් මෙය රට තුල රෝගයේ ශීඝ්‍ර ලෙස පැතිර යාමට එක හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ පර්යේෂණ තොරතුරු ලැබීමත් එක්ක මේ කාරණා සියල්ල සලකලා බලලා තමයි රට
යම් කාල සීමාවකට වසා දැමීමක් සිදු කරලා රටේ සියලු ජනතාවගේ සහයෝගය අරගෙන මේ තත්ත්වය කළමනාකරණය කරන්න අපි උත්සාහ දරන්නේ. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මකව ලැබෙන තොරතුරු අනිවාර්යෙන් අපි පාදක කරගන්නව ගන්න තීරණ සඳහා විශේෂයෙන්ම අපි දැක්කා රවි කුමුදේශ් ඒ වගේම වසන්ත සමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ හිටිය මන්ත්‍රීවරයා ඒ වගේම සමන් රත්නප්‍රිය මහත්මයා මේ පිරිස කියනවා විද්‍යාත්මක පදනමකින් තොරව අප තීරණ ගන්නවා කියලා. ඉතින් ඇත්තටම මේක එක අතකින් හාස්‍යයට කරුණක්. මීට සති 3කට පමණ පෙර ඔවුන් 1500 බැගින් රට පුරා උද්ඝෝෂණ 120ක් පමණ සංවිධානය කරේ. ඒ කියන විද්‍යාත්මක ක්‍රමයටමද කියලාත් ඉතින් අපිට අහන්න සිද්ධ වෙනවා. ඔවුන්ට ඒ විද්‍යාව ඒ වෙලාවේ අමතක වෙලාද තිබුණේ කියලා අපි මෙච්චර එපා කියද්දි ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙනවා කියද්දි මෙච්චර මිනිස්සු 100,000 ගණනක් පාරට බස්සලා ඒ කරපු කටයුත්ත දැන් සියල්ලම අමතක වෙලා වගේ තමයි එකපාරටම මතක් වෙලා අද විද්‍යාත්මක බවක් ගැන කතා කරන්නේ. ඒ උන්ගේ අදහස ඇත්තටම අප මේ වෙලාවේ ආහසයට ලක් කරනවා. විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම චෝදනාවක් කරනවා ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ 40ක හිඟයක් තියෙනවා කියලා. මේ මුළුමුණින්ම සාවද්‍ය පුවතක් එක්තරා පුවත්පතක පළ වුණා අත්‍යවශ්‍ය ඖෂධ 40ක හිඟයක් තියෙනවා කියලා. මේ ගැන කිසිදු සොයාබැලීමක් කරන්නේ නැතුව විපක්ෂ නායකතුමා ඒ කාරණය ඒ ආකාරයටම පැවසීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ පුවත්පතේ පළ වුණු ලැයිස්තු අරගෙන බැලුවා. එහි එක ඖෂධයක් දෙපාරක් නම සඳහන් වෙලා තියෙනවා. එතකොට ඉතිරි ඖෂධ 39න් 22ක් පමණයි අත්‍යවශ්‍ය ඖෂධ හැටියට සඳහන් වෙන්නේ. එතකොට ඒ 22නුත් 15ක් හිඟයකින් තොරව මේ රටේ රෝහල් පද්ධතිය තුල තියෙනවා. ඉතිරි ඖෂධ 7 එම සඳහන් කළ මාත්‍රාවලට අමතරව එම ඖෂධයේම වෙනත් මාත්‍රා සහ එහි රිප්ලේස්මන්ට් මෙඩිසින් එහෙම නැත්නම් එම ඖෂධය වෙනුවට වෙනත් යොදා ගන්න පුළුවන් ඖෂධ රෝහල් පද්ධතිය තුල තියෙනවා. ඒක නිසා අත්‍යවශ්‍ය ඖෂධ 40ක හිඟයක් මේ රටේ තියෙනවා කියන එක මුළුමුණින්ම අසත්‍ය පුවතක්. ඒ වගේම තමයි ටොසිලිසුමැබ් නමින් හඳුන්වන COVID-19 අසාධ්‍ය රෝගීන්ට COVID-19 නියුමෝනියා රෝගීන්ට ලබා දෙන ඖෂධයක් රටේ මේ වෙලාවේ ලබා ගැනීමේ අපහසුතාවක් ඇති වෙලා තියෙනවා. ඒක ඇත්ත. විශේෂයෙන්ම මේ ටොසිලිසුමැබ් කියන ඖෂධය රෝච් කියන බහුජාතික ඖෂධ සමාගමට තාම පේටන්ට් බලපත්‍රයේ අයිතිය තියෙන ඖෂධයක්. එතකොට ඔවුන් ලෝපුරා ඇති වෙලා තියෙන අධික ඉල්ලුම නිසා ටොසිලිසුමැබ් ඖෂධය එක එක රටවලට කෝටාවක් පමණයි ලබා දෙන්නේ. එතකොට අප මැයි මාසයේ සිට ඉල්ලීම් කරලා තිබුණත් අපිට සීමිත ප්‍රමාණයක් පමණයි මේ ඖෂධය ලැබෙන්නේ. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවේ ටොසිලිසුමැබ් භාවිතය අවශ්‍ය වන රෝගීන් ප්‍රමාණය වැඩි වීම නිසා අපි මේ වෙනකොට වෙනත් අපිට හිතවත් රටවල් කිහිපයකට කතා කරලා ඔවුන්ගේ කෝටාවෙන් ඖෂධ යම් ප්‍රමාණයක් ලබා ගන්න කටයුතු යොදලා තිනවා. අපි හිතනවා ලබන බදාදා බ්‍රහස්පතින්ද වෙනකොට අපිට මේ ඖෂධ ශ්‍රී ලංකාවට ලැබෙයි කියලා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ඖෂධය පිළිබඳ අනවශ්‍ය විදිහට කතා කරලා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීම නිසා බොහෝ වෙලාවට රෝගීන්ගේ පවුල් වල හිතනවා ටොසිලිසුමැබ් ඖෂධය ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් කියලා. නමුත් පැහැදිලිවම ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇතිවන මේ කොවිඩ් රෝගී තත්ත්වයේ අසාධ්‍ය වුණාට පස්සේ 100කට එකක් පමණ තමයි මේ ඖෂධය ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා කලබල වෙලා ටොසිලිසුමැබ් හොයන්න අවශ්‍යතාවක් නැහැ. එම රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා නිර්දේශ කළොත් පමණක් ලබා දිය යුතු ඖෂධයක්. දැනට අපිට සීමිත ප්‍රමාණයක් රජය සතුව තියෙනවා එම ඖෂධ. ලබන බදාද වෙනකොට අපිට පෞද්ගලික අංශයටත් එම ඖෂධ ප්‍රමාණවත් පරිදි ලබා දෙන්න පුළුවන්කම ලැබේ. You're watching the Life Traveler channel.